අයිබෝවන් එක්වන්න ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලැබෙටෙක් සමගින්. අද බහමුණ මම චන්දන ජයසිංහ. මම ජවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම සිරස්තල. ප්‍රදේශ රැසකින් අදත් කොවිඩ් ආසාදිතයන්. මෙරට ආසාදිතයන් සංඛ්‍යාව දසදහස ඉක්මවයි. නිරෝධායන ඇඳුරු නීතියට පෙර බස්නාහිර පළාතෙන් ගිය පිරිස් සොයා විශේෂ මෙහෙයුමක්. සෞඛ්‍ය වෙස්ගත් කොල්ලකරුවෝ. රාජ්‍ය සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය යළිත්. මෙරට වායු දූෂණයේ අසාමාන්‍ය ඉහළ යාමක්. බුදුරජාණන් වහන්සේ තවතිසා දෙවොලොව සිට සංකස්සපුරයට වැඩම කිරීම ඇතුළු ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් වප්පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. එනිමිත්තෙන් ස්වර්ණවාහිනී අමාදහර පොහෝදා විකාශය අද දිනේ උවැසියන්ගේ සහභාගිත්වයෙන් තොරව ගෙනෙනු ලැබුවේ පොළහින්ගොඩ සිරි ඇලන් මැතිනිආරාමයේ සිටයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තවතිසා දෙවොලොවෙහි සිට සංකස්සපුරයට වැඩම කරවීම ඇතුළු විශේෂ සිදුවීම් රැසක් සිදු වූ උතුම් වප්පුර පසළොස්වක පොහෝදා පවතින වසංගත තත්ත්වයේ හමුවේ ජනතා සහභාගිත්වයෙන් තොරව අමාදහර ආගමික වැඩසටහන් මාලාව ඔබ වෙත ගෙන එනු ලැබුවේ පොල්හෙන්ගොඩ සිරි ඇලන් මැතිනිආරාමයේ සිටයි. අද මේ විහෙරබිම පුරාවට වෙනදාට පොහොය දවසට අපට දක්නට ලැබෙන උවැසියන් දකින්නට නැහැ. අමාදහර ආගමික මෙහෙවර අද පෙරවරු 6ට ආරම්භ කෙරුණේ පූජ්‍යපාද උඩුවේ ධම්මාලෝක හිමියන් මෙහෙවන අටසිල් සහ බුද්ධ වන්දනාවෙන්. උදැසන 7:30ට පූජ්‍ය මැදිරිකිරියේ සිද්ධාර්ථ හිමියන්ගේ සහභාගීත්වයෙන් දහම් ගැටළු වැඩසටහන විකාශය කෙරුණා. තුරුණු සිත් මත බොදු හැඟීම් දනවන තරුණ සිතට බොදු සිසිල වැඩසටහන උදැසන 8ට ආරම්භ වූයේ කොළඹ සිරිමාවෝ බාලිකා විද්‍යාලයේ ගරු ආචාර්යනී පණුවස්නුවර ධම්මා සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේ සහභාගීත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව සිදු කෙරෙන අමාදම් සිසලස ධර්මදේශනාව අදත් අරලියගහ මන්දිරයේ සිට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය කෙරුණා. අමාදම් සිසලස ධර්මදේශනා මාලාවේ 203 වන දේශනා මාලාව වෙනුවෙන් අද දින වැඩම කරන්නට යෙදුනේ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ. දහම් දැනුම තුළින් ජන විඥාණයට ආමන්ත්‍රණය කෙරෙන දහම් සභාව අදත් රැස් වූ අතර පිරිවෙන් උපදේශක රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍යපාද දොඩම්පහළ රාහුල ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ සහභාගීත්වයෙන් එය පැවැත්වුණා. දැන් අද අපේ ඉදිරියේ තියෙන්නේ කොවිඩ් නිසා පින්කම් නවත්තනවද නැත්තම් පින්කම් වල ශක්තියෙන් කොවිඩ් තුරන් කරනවද කියන එක. මේ කොවිඩ් රෝගය ජයගන්න පුළුවන් එකම මාර්ගයක් විනය. මధుරස්වරයෙන් බුදුගුණ ගැයෙන යුගාසන කාව්‍යමය ධර්මදේශනාව ශාස්ත්‍රපති කිවිපති පූජ්‍ය පන්නල ඥානාලෝක ස්වාමින්වයන් වහන්සේගේ සහ ශාස්ත්‍රවේදී පදිය පැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන්ගේ වැඩම කරවීමෙන් සිදු කෙරුණා. අසනියස්වර මනුගුණගී වරුණ මහාචාර්ය පූජ්‍යපාද පාතේගම ඥානිස්සර ස්වාමින් වහන්සේගේ සහ ප්‍රවීණ ගායන ශිල්පී දයන් විතාරණ මහතාගේ සහභාගීත්වයෙන් ගෙන එනු ලැබුවා. වසංගත රෝපියෙන් පීඩිතව සිටින ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරමින් සිදු කෙරුණු ආශිර්වාද පූජාව පූජ්‍ය දීගල පියදස්සී හිමියන්ගේ වැඩම කරවීමෙන් සිදු කෙරුණා. මේ අතර බොදුජන විඥාණයට ආමන්ත්‍රණය කෙරෙන සඳමඩල අදත් රාත්‍රියේ 10:10ට විකාශය කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. වර්තමානයේ මේ තියෙන තත්ත්වය තුළ බුද්ධ දේශනාවේ අපව කොයි ආකාරයෙන්ද ඒ තත්ත්වයන්ගෙන් මිදෙන්නට අපව යොමු කරලා තියෙන්නේ. එය අප නිවැරදිව හඳුනාගෙන තිබෙනවාද? මේ සියල්ල සඳමඩලයට සාකච්ඡා කරනවා. සියල් රෝගිය දුරු වී තෙරුවනේ බලයෙන් රටට ජනතාවට යහපතක්ම වේවා යන්න මේ උතුම් වප්පුර පසළොස්වක පොහෝ දින ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ උතුම් සත් ප්‍රාර්ථනාවයි. කොරෝනා
වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ආයතන ප්‍රධානීන්ට නියම කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ලේකම්වරයා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ 2020 අප්‍රේල් සිට මැයි දක්වා මාසවල ක්‍රියාත්මක කළ අදාළ වැඩපිළිවෙලෙන් ලැබූ අත්දැකීම් උපයෝගී කරගනිමින් අත්‍යවශ්‍ය සහ වෙනත් සේවා සම්පාදනයට විකල්ප සැලසුම් සකස් කරන ලෙසයි. නිවසේ සිට වැඩකිරීමේ ක්‍රමයට අදාළ චක්‍රලේඛය ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ඊයේ සියලු අමාත්‍යාංශ සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු ආයතන ප්‍රධානීන්ට යොමු කර තිබෙනවා. වෛරස ව්‍යාප්තිය නිසා සංචරණය සීමා කර ඇති කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලට එය විශේෂයෙන් අදාළ වන බවද ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. එමගින් පෙන්වා දෙන්නේ ඉහත දිස්ත්‍රික්ක සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවතානම් කලාප ලෙස නම් කර ඇති ප්‍රදේශ හැර සෙසු දිස්ත්‍රික්කවල පිහිට ඇති රාජ්‍ය ආයතන දැඩි සෞඛ්‍ය නීති රීති යටතේ සාමාන්‍ය පරිදි පවත්වාගෙන යා යුතු බවයි. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තම විෂය පතේ යටතට ගැනෙන සියලු පහසුකම් සැලසීමට ආයතන ප්‍රධානීන් පෞද්ගලිකව බැඳී සිටින බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනවා. එක් ආයතනයන්ට දුරස්ථව ඉටු කළ හැකි කාර්යයන් සහ නිවසේ සිට සේවය කළ යුතු සේවකයන් තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානියට පැවරෙන බවද ජනාධිපති ලේකම්වරයා අදාළ චක්‍රලේඛයෙන් නියම කර තිබෙනවා. එහි දැක්වෙන්නේ නිවසේ සිට වැඩ කරන කාලය උදෑසන 8:30 සිට සවස 4:15 දක්වා වන බවයි. නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය කාර්යක්ෂමව සහ සාර්ථකව ඉටු කිරීම සඳහා විකල්ප සංනිවේදන මාධ්‍ය භාවිත කරන්නයි ජනාධිපති ලේකම්වරයා අදාළ චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. ඊයේ නිකුත් කළ චක්‍රලේඛය මගින් ප්‍රාදේශීය පරිපාලනය, අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය, සුබ සාධන සේවා සම්පාදනය, ව්‍යවස්ථාපිත ආයතන සහ පොදු ව්‍යවසාය සහ සාමාන්‍ය පරිපාලනය යන ක්ෂේත්‍රවලට විශේෂිත මාර්ගෝපදේශද ඇතුළත්. අදාළ චක්‍රලේඛයෙන් ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇත්තේ පාසල් සිසුන් සඳහා අධ්‍යාපනික රූපවාහිනි සහ ගුවන්විදුලි නාලිකා ආරම්භ කිරීම, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපන වැඩසටහන් විකාශනය, සුබ සාධන සේවා අඛණ්ඩව සැලසීම, ආබාධිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන අයගේ නිවෙස්වලටම අවශ්‍ය සේවා සැපයීමද ඒ අතර වන බවයි. වරාය සහ ආශ්‍රිත කාර්යයන්, රේගුව, ජලය සහ විදුලිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා අඩාලවීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවද අදාළ චක්‍රලේඛයෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව දසදහසේ සීමාව ඉක්මවා ගියා. ඒ අද දිනේ වාර්තා වූ කොවිඩ් රෝගීන් 314 දෙනාත් සමගින් ඔවුන්ගෙන් 55ක් නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ අතර තවත් 259ක් ආශ්‍රිතයන්. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 10105ක්. මේ කොවිඩ්-19 රෝගී පොකුර සුවිශේෂයි. එය මුළු රට පුරාම පැතිරී ගොස් තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකින්ම 5 රෝගීන් අපිට වාර්තා වෙනවා. ඒ රෝගීන් ආශ්‍රිතයන් අතරට රෝගී පැතිරීමත් වෙනදාට වඩා අපි දැක්කට වඩා යම්කිසි වේගයකින් සිදුවෙන බවත් අපිට දකින්න ලැබෙනවා. මේ තත්ත්වය තුලදී අපිට මේ රෝගය ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා රජයේ පැත්තෙන් වෙන්න පුළුවන් මැදිහත් වීම උපරිම ආකාරයෙන් සිද්ධ වෙනවා. මේ තත්ත්වය මත පමණක් අපිට කොවිඩ්-19 රෝගය පාලනය කරන්න බෑ. අපිට ජනතාවගෙන් විශාල දායකත්වයක් සහ විශාල සහභාගීත්වයක් අවශ්‍ය වෙනවා. මේගම මහලෙල්ලම දීවරවරයි දීවරින් 48 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා. ඒ පසුගියදා එහි දීවරින් ඇතුළු 310ක් PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුවයි. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකු වන බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. ඒක වැඩි සංඛ්‍යාවක් ඉන්නේ තලාහේන පිටිබන ප්‍රදේශයේ. ඒකම අනිත් තැන්වලත් විසිරලා ඉන්නවා අනිත් ආසාදිතයන්. මේ වෙද්දී ඔවුන් අපි PCR පරීක්ෂණ කරන්න කලින් ඔවුන්ව නිරෝධානය කරලා තිබුණා ගෙවල් වල. ඔවුන්ගේ පළමු ආශ්‍රිතයනුත් මේ වෙද්දී සියලු දෙනාම අපි මහජන සෞඛ්‍ය පරීක්ෂා කොට්ටාස මට්ටමින් නිරෝධායන කටයුතු කරලා තියෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අද COVID-19 ආසාදිතයන් 16 දෙනෙකු හඳුනාගෙන උනා. ඔවුන්ගෙන් 8 දෙනෙකු කුරුණෑගල නගරයේ අවටින් හඳුනාගෙන ඇති අතර අනිත් 8 දෙනා මල්ලව පිටිය ඉඳුල්ගොඩ කන්ද, තෙලියගොන්න, වේරබැද්ද, යග්ගාපිටිය සහ වැල්ලව ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අතර මාළු වෙළඳන් 2 දෙනෙකු, කුරුණෑගල නගර සභාවේ සුළු සේවකයන් 2 දෙනෙකු වාර්තා වන බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. එම පුද්ගලයන්ගේ සමීප ආශ්‍රිතයන් ගෘහස්ස නිරෝධායනයට යොමු කිරීමටයි සෞඛ්‍ය අංශය පියවරගෙන ඇත්තේ. නැවත සෞඛ්‍ය උපදෙස් ලැබෙන තුරු සියලුම අනවශ්‍ය ගමන් බිමන් වලින් පැලකී තම තමන්ගේ නිවෙස්වල රැඳී සිටින්න.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ කළුතර උතුර ප්‍රදේශයේ ආශ්‍රිතයන් පිරිසක් පසුගියදා PCR පරීක්ෂණවලට භාජනය කළ අතර ඉන් 8 දෙනෙකු COVID-19 ආසාදිතයන් ලෙසට අද හඳුනාගත්තා. ඔවුන්ගෙන් 3 දෙනෙකු ජාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර 2 දෙනෙකු වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනෙක් පුද්ගලයන් තිදෙනා කළුතර උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. මින් එක් අයෙකු කළුතර උතුර දුම්රියපොළ පාරේ කාය වර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම මධ්‍යස්ථානයේ වසා දැමුණු අතර අනෙකුත් රෝගීන්ගේ ආශ්‍රිතයන්ද නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද COVID-19 රෝගීන් 16 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන්ගෙන් 11 දෙනෙකු බුලත් කොහුපිටියෙන් හඳුනාගත් අතර 30 දෙනෙකු රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. අනෙක් 2 දෙනා වාර්තා වී ඇත්තේ යටියන්තොට ප්‍රදේශයෙන්. මේ අතර පින්නවල නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ වෙමින් සිටි පුද්ගලයන් 196 දෙනෙකු ශාලාව යුද හමුදා කඳවුර වෙත අද රැගෙන ගියා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ COVID-19 රෝහලක් බවට පත් කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි. හැටන් කොටගල සහ ගිනිගත්තේන ප්‍රදේශයේ පුද්ගලයන් 3 දෙනෙකු COVID-19 ආසාදනීය ඇති බවට හඳුනා ගැනුණා. ඔවුන් අම්පාර යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීමටයි සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේ. මොවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ COVID-19 ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවටයි සැලකෙන්නේ. අනුරාධපුර නවනගරයේ පදිංචි පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වී තිබෙනවා. ඔහු කොළඹ කම්කරු අමාත්‍යාංශයේ සේවය කරන පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශය හඳුනාගෙන ඇත්තේ. ඔහු පසුගිය සතියේ නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර ඔහු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ගමන් කර ඇති වෙළඳසැල් කිහිපයක් ඇතුළු සාන වසා දැමුණා. පසුගියදා වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ 105 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කෙරුණේ එහි කරවල අලෙවි සැලක පුද්ගලයෙකු COVID ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමත් සමගයි. එහි ප්‍රතිඵලයේ නිකුත් වූ අතර පුද්ගලයන් 8 දෙනෙකු COVID ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය නිලධාරී වරුණ අමරසේකර මහතා පැවසුවා. ඉන් 6 දෙනෙකු වැලිසර ආර්ථික මධ්‍යස්ථාන සේවකයන් වන අතර එක් අයෙක් පොලිස් නිලධාරියෙක්. අනිත් ආසාදිතයා වෙනත් ආයතනයක සේවය කරන පුද්ගලයෙක් බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ. ඔවුන්ගේ ආශ්‍රිතයන් ගෘහස්ත නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බව ඔහු පැවසුවා. ගාල්ල කරන්දිනිය ප්‍රදේශයේ පුද්ගලයන් 4 දෙනෙකුද COVID-19 ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයෙන් මාළු මිලදීගෙන අලෙවි කළ පුද්ගලයන් බවටයි හඳුනාගෙන ඇත්තේ. එම පුද්ගලයන් ඌරගස් මංහන්දිය, අනුරාධගම, කුරුඳුගහ අනුරුද්ධගම, දිවියගහවෙල සහ රන්දොල ප්‍රදේශයේ පදිංචිකරුවන්. කොග්ගල වෙළඳ කලාපයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකටද COVID-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අදාළ සේවිකාව රෝග ලක්ෂණ පහළ වීමත් සමග ගාල්ල මහමෝද රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට ගිය අවස්ථාවේ කළ PCR පරීක්ෂණ වාර්තාවකට අනුවයි. බෙලියත්ත ගලගම ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියෙකුටද COVID-19 ආසාදනය වී තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ සේවය කරන ඔහු නිවාඩු ලබා නිවසට පැමිණ සිටියේදී COVID ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් 15 දෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා. එම ආසාදිත නිලධාරියෙකුගේ බිරිඳ කුලියාපිටිය පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ සේවය කරන බැවින් එම පොලිස් ස්ථානය අද තාවකාලිකව වසා දැමුණා. පොලිස් නිලධාරීන් 60කට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ් රෝගී ආසාදිතින් බවට පත් වෙලා තියෙනවා. PCR පරීක්ෂණ අනුව 300කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබනවා. ආසාදිතයින් පොලිසිය තුළ බිහිවීම පිළිබඳව විමර්ශනය කිරීමේදීත් අනාවරණය වී තිබෙන්නේ ඒ සියල්ල පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ බව. වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප දෙනෙකුද COVID-19 ආසාදනය වීම හේතුවෙන් එම පොලිස් නිලධාරීන් ගෘහස්ස නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇති බව පොලිස් ස්ථානය පැවසුවා. අදාළ පොලිස් නිලධාරීන්ගේ PCR පරීක්ෂණද අද සිදු කෙරුණා. මත්තෙගොඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔහු වැල්ලම්පිටිය ප්‍රදේශයේ අපනයන සමාගමක සේවය කරන පුද්ගලයෙකු වන අතර එහිදී සිදු කළ PCR පරීක්ෂණයකදී ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. COVID-19 රෝගීන් 11 දෙනෙකු හඳුනා ගැනීමත් සමග 60 නගරයේ හුදකලා කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තා. එම නිරෝධායන නීතිය ක්‍රියාත්මක කර තිබෙදී හැටන් බගවන්තලා ප්‍රදේශයේ අලුත්ගම ප්‍රදේශයේ කිහිප දෙනෙකු නීති උල්ලංඝනය කරමින් එළවලු අලෙවි කරනු ලබන බවට ලැබුණු පැමිණිල්ලක් මත ඒ ඉවත් කිරීමට අද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගොස් තිබෙනවා. එම අවස්ථාවට පැමිණි නාගරික මන්ත්‍රීවරයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බාධා එල්ල කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ නාගරික මන්ත්‍රීවරයා පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් සමාවගත් බවද අප වාර්තාකරු පැවසුවා. ඇත්තටම බය වුණා මට මේ මට බයක් හිතුණා මොකක්ද යකෝ මේ මිනිස්සු ඔක්කොම 100ක් විතර එල්ල ගැහුවොත් මට මොකද කරන්නේ නෑ එතන ජනතා නියෝජිතයෙක් වශයෙන් මීට වැඩිය වගකීමෙන් කටයුතු කරන්න නේද ඒකට අපි මේ අද පොයේ දවසේ මේ රාජකාරිය කරන්නේ පොදු ජනතාව වෙනුවෙන් මේක නිවාරණය කරන්න කොහොම හරි මේ මිනිස්සු ටික බේර ගන්න බෑ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පැමිණි ව්‍යාජ පුද්ගලයන් පිරිසක් මහව කැත්තපව්ව ප්‍රදේශයේ නිවසක් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා.
මහව පොලිස් වසමේ කැත්තපව්ව ප්‍රදේශයේ එක්තරා නිවසකට ඊයේ සවස 3:00මාරත් 4ත් අතර කාලයේදී යම් තිදිනෙක්ගින් යුක්ත පිරිසක් ගොස් තිබෙනවා. ඔවුන් පවසා තිබෙන්නේ ඔවුන් සෞඛ්‍ය අංශ වලින් පැමිණි බවයි. PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පැමිණි බව. ඒ අනුව නිවසේ සිටි නිවැසියන්ට තැමියාට සහ බිරිඳට මොවුන් විසින් යම් පෙත්තක් ලබා දී තිබෙනවා. PCR පරීක්ෂණය කිරීමට පෙර එය ලබාගත යුතු බවට. ඉන්පසුව සිදු දෙයක් පිළිබඳව නිවැසියන් දැනුමක් නැහැ. ඔවුන් අද දින උදෑසන අවදි වී බලන අවස්ථාවේදී ඔවුන්ගේ සියලුම ස්වර්ණාභරණ රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. PCR පරීක්ෂණ සඳහා හෝ COVID-19ට අදාළ කටයුත්තක් සඳහා තමන්ගේ නිවසට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිසිවෙක් පැමිණියොත් නිල ඇඳුමකින් සැරසී නැත්නම් ඔවුන්ට අනන්‍යතාවය පරීක්ෂා කිරීමේ අයිතියක් තියෙනවා නිවැසියන්ට. ඒ වගේම කිසිදු ඖෂධයක් ලබා දෙන්නේ නැහැ PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී. ඒ වගේම PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට කලින් අපි ඔවුන්ට පූර්ව දැනුම් දීමක් කරනවා. එහෙම පූර්ව දැනුම් දීමක් නැතුව කිසිදු අනන්‍යතාවයක් තහවුරු කර නොගෙන පැමිණෙන කිසිදු පුද්ගලයෙකුට සාම්පල ලබා දීම හෝ එහෙම නැත්නම් ඔවුන් ලබා දෙන ඖෂධ පානය කිරීම කිසිසේත් කිරීමට අවශ්‍ය නැහැ. මේ අතර පවතින වසංගත තත්ත්වය සැලකිලටගෙන සෞඛ්‍ය උපදෙස් අනුව යමින් අදින් ආරම්භ වන කටින පින්කම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බව අස්කිරි පාර්ශ්වයේ ලේකකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පෙන්වා දෙනවා. පවතින මේ වසංගත තත්ත්වය තුළ ජනතාව ඒකරාශී වීම භික්ෂූන් වහන්සේලාට වගේම අපේ බෞද්ධ ජනතාවටත් හානිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍ය නියමයන්ට එකඟව ඒ වගේම අපේ අස්කිරි මල්ලතුබේ මහා විහාරවල මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි කඨින චීවර පූජෝත්සවය මෙවර ඒ විනය කර්මයක් වශයෙන් පැවැත්වෙන්න ඕන චාරිත්‍ර ධර්ම භික්ෂුන් වහන්සේලා ඒ අවශ්‍ය ප්‍රමාණයට යොදවා ගැනීමත් කඨින පෙරහැරවල් පැවැත්වීමෙන් වැළකීලා සීමාවක් ඇතුව සිද්ධ කරන හැටියට ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අද ලංකාවේ සෑහෙන පිරිසක් පීඩාවට ලක් වෙලා තියෙනවා. ඒ වගේම මේ මුළු ලංකාවෙම ජන ජීවිතයට ලොකු තර්ජනයක් වීමේ ඉඩකඩ මේ අවස්ථාවේ තියෙනවා. මම විශ්වාස කරනවා මොන ආගමකට අයිති වුණත්, මොන භාෂාවක් කතා කරත්, මොන ජාතියකට අයිති වුණත් අපි හැමෝම එක සහෝදරයන් පිරිසක් වශයෙන් මේ රට තුලින් මේ මහා උවදුර තුරන් කරන්නට අපෙන් ඉටු යුතු යුතුයකම අපි ඉෂ්ට කර යුතුයි. මේ අතර පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අද නාරහෙන්පිට අභයාරාමයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් පළ කළා. කොළඹ ජාතික රෝහලේ පමණක් අද අපි ඉල්ලපු ඉල්ලීම් 4න් ඉල්ලීම් 3ක් දැන් හරියට ක්‍රියාත්මක වෙන්න හදලා තිබෙනවා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. මේ සියලුම සහන සියලුම රෝහල් වලට දිය යුතුයි. එහෙම නොදුන්නොත් ලංකාව පුරා අපි සෞඛ්‍ය ඇමතුමියට රතු එළියක් නිකුත් කරනවා. වැඩ දන්නේ නැත්නම් කොන් කරලා වැඩ නොදන්න Tamanට අවනත කරගන්න පුළුවන් අයගෙන් පමණයි අද උපදෙස් ගන්නෙ. අද මේ වෘත්තීය සංගම් වලින් සෞඛ්‍ය ඇමතුමේ සෞඛ්‍ය ලේකම්තුමේ උපදෙස් ගන්නේ එක සංගමයකින් පමණයි. එනම් රජයේ වෛද්‍යවරුන්ගේ සංඝය පමණයි. වෘත්තීය සමිති ආඥා පනතට පටහැනිව පවිත්‍ර වන්‍යාරච්චි මහත්මිය සාකච්ඡා කරලා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමේ වෛද්‍යවරු 4 දෙනෙක් දාලා දෙන වෘත්තීය කටයුතු කියලා. අපි ඔක විමසුවා රාජපරිපාලන අමාත්‍යාංශයෙන්. එහෙම දාන්න බෑ කියලා අපට උත්තරයක් එවලා තිබෙනවා. නව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් වෙනවා. එතකොට මේ ඔබ වහන්සේ කාරණාව දකින්නේ කොහොමද? එතුමා පිළිබඳව මගේ කිසිම තරහක් අගතියක් නැහැ. නමුත් කෙනෙකු තනතුරකට පත් කරනකොට ඒ තනතුර උහුලන්න පුළුවන් අය ඉන්නේ නැද්දි? ඊට වඩා සුදුසුකම් වුණු අඩු අය පත් කරනවා නම් ඒකම අවාසනාවක්. දැන් සෞඛ්‍ය ලේකම්තුමා පත් කරලා තිබෙනවා. සෞඛ්‍ය ලේකම්තුමා අපිට කතා කරන්න විදියක් නැහැ. අපේ දුක්ගැනිලා කියන්න විදියක් නැහැ. ටෙලිෆෝන් යාන්ත්‍ර කරන්නේ නැත්නම් එතුමාගේ නිලධාරීන් කියනවා නම් වැඩක් කියලා කියනවා නම් අපි මේ කාටද කියන්නේ? පළවෙනි කොරෝනා රැල්ල පාලනය කරන්න විශාල කැපකිරීමක් කරපු නිලධාරීන් අද ඒ ස්ථානේ නැහැ. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්තුමා එතුමාගේ මොන අඩුපාඩු දුනත් මේ කොරෝනා රැල්ල මඩින්නට අපේ මුජ හමුදාපතිතුමත් එක්ක සම්බන්ධ වෙලා එතුමා පුදුම කැපවීමක් කළා. අපි අමතක කරන්න පුළුවන් කම එතුමා පුදුම කැපවීමක් කළා. ජානුවම් බණ්ඩාර මහත්මයා හොඳට කැපවීමක් කළා. ඒ වගේ දක්ෂ නිලධාරීන් අයින් කරලා වැඩ බැරි ට්‍රාන්ස්ෆර්ලා ඉන්නවා මුල් පුටුවල. ඒ ට්‍රාන්ස්ෆර්ලා කැමති නෑ වැඩ දන්න අය ඒ තැන් වලට පත් කරගන්න. අනුග්‍රහය හදිසි බැංකු කටයුතු වලට හොඳම BOC ස්මාර්ට් ඔන්ලයින් බැංකින් තමයි. ඒක හරිම ආරක්ෂිතයි.
සියලුම ආතරයිටිස් රෝග සඳහා ස්වාභාවික ඖෂධ වලින් නිෂ්පාදිතයි. රාජපුර හන්දි තෙල. රුපියල් දැන් තවත් දේශීය පොතක්. නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට පෙර බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශ වෙත ගමන් කළ පුද්ගලයන් ගැන තොරතුරු සොයා විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නිරෝධායන නීති කඩ කරන පුද්ගලයන් සහ සංචරණ සීමා උල්ලංඝනය කරන පිරිසට එරෙහිවද තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. කොළඹ ගම්පා කළුතර යන දිස්ත්‍රික්කවල මෙන්ම කුලියාපිටිය ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ 117ක මේ වන විට නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක වෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ මීට පෙර පොලිස් බල ප්‍රදේශ 21ක නිරෝධායන ඇඳුරු නීතිය පනවා තිබූ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තවත් පොලිස් බල ප්‍රදේශ 49කට නිරෝධායන ඇඳුරු නීතිය පනවනු ලැබුවා. ඒ අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ තුල පමණක් පොලිස් බල ප්‍රදේශ 70ක නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මකයි. මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5ක මෙන්ම කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5කද නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මකව පවතිනවා. එමෙන්ම ගම්පා දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 37ම මෙම නිරෝධායන ඇඳුරු නීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා. නිරෝධායන හා ඇඳුරු නීති පනත උල්ලංඝනය කිරීම යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව අවධානයෙන් දැනුම් දෙමි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපෑවත්වන පරිදි බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳුරු නීතිය පැනවීමට රජය තීරණය කළේ COVID-19 වෛරස් ව්‍යාප්තිය හමුවේ බස්නාහිර පළාතට ඉන් දැඩි බලපෑම් එල්ල වී තිබූ පසුබිමකයි. කෙසේ වෙතත් බස්නාහිර පළාතට නිරෝධායන ඇඳුරු නීතිය පනවන බව පැවසීමෙන් පසුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වෙනත් ප්‍රදේශ සඳහා ජනතාව පිටත් වීමට සූදානම් වීමේදී ඇතිව තිබුණේ මෙවන් තත්ත්වයක්. පොලිසිය සහ ආරක්ෂක අංශ නිකුත් කළ උපදෙස් පිළි නොගෙන බස්නාහිර පළාතේ සිට අනිකුත් ප්‍රදේශවලට ජනතාව ගමන් කර තිබෙනවා. එලෙස ගමන් කළ පිරිස් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුලද සටහන් තබා තිබෙන අයුරුද දැකගත හැකි වුණා. කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ ඇඳුරු නීතිය පනවා තිබේදීත් ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය කිරීමද සිදු වුණා. ඒ අනුව පොලිසිය විසින් මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීම සහ රියදුරන්ට අවවාද කිරීමද සිදු කරන අයුරු දැකගත හැකි වුණා. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ලබා දුන් උපදෙස් නොතකා බස්නාහිර පළාතේ සිට අනෙකුත් ප්‍රදේශ වෙත ගමන් කළ පුද්ගලයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නිරෝධායන නීතියට අනුකූලව ක්‍රියා කිරීමට පියවර ගන්නා බවයි. විශේෂයෙන්ම මේ වන විට මෙහෙයුමක් ආරම්භ වී තිබෙනවා කොළඹින් පිටත විශේෂයෙන්ම වැඩිපුර දේශීය සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ ආශ්‍රිතව. එම මෙහෙයුමෙන් බලාපොරොත්තු වන්නේ ඊයේ බ්‍රහස්පතින්දා දිනේ සිට මේ දක්වා කාලය තුල නිරෝධායන නියෝගවලට පටහැනිව කොළඹින් පිටතට ගිය පුද්ගලයන් පිළිබඳව සෙවීම සඳහා විශේෂයෙන්ම අපි නිරෝධායන නියෝගයක් සෞඛ්‍ය අංශවල අනුදැනුම මත නිකුත් කරනු ලැබුවා. කිසිම හේතුවක් මත බස්නාහිර පළාතෙන් පිටතට නොවන ලෙසට නමුත් බොහොමයක් දෙන අපිට අහුම්කම් දුන්නත් යම් පිරිසක් මේ නියෝගයට පටහැනිව කටයුතු කර ඇති බවට පෙනී ගොස් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට මේ මෙහෙයුම ආරම්භ කර තිබෙන්නේ. ඔවුන්ගේ ලිපිනයන් ඒ වගේම ඔවුන් පැමිණි දිනය ලබා ගැනීමෙන් අනතුරුව නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. මේ අතර ඇඳුරු නීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතේ සිට සබරගමුව පළාතට නීති විරෝධී අයුරින් ඇතුළු වන සියලුම රථවාහන ආපසු හරවා යැවීමට පොලිසිය හා යුද හමුදාව පියවරගෙන තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව නිරෝධායන ඇඳුරු නීතිය නොසලකා මාර්ග අසල මුව ආවරණ නොමැතිව රැඳී සිටින අයුරුද දැකගත හැකි වුණා. එවැනි පුද්ගලයන්ට පොලිසිය විසින් අවවාද කිරීමටද පියවර ගනු ලැබුවා. මොකද කරන්නේ? විල්ලා මොකුත් නැහැ අඳුමක් නැහැ මේක මොකුත් නැහැ අරන් යන්න. ඇයි මේ මාස් දාගන්න නැත්තේ? ඕවා අතේ තියාගෙන ඉන්න ඕගලන්ට දුරස්ත භාවයේ තියාගෙන දාගෙන ආරක්ෂාවට තමයි මේක කරන්නේ. ඔව් පර්මිට් එක ඔයාලා. කුරුණෑගල දැන් මේ පීසිය ගන්න. ඔව් කෝපි පර්මිට් එක. බස්නාහිර පළාත ඇතුළු නිරෝධායන ඇඳුරු නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල තත්ත්වය පිළිබඳවද අප විමසා බැලුවා.
ගියා. ඒ බාකෝඩ් එක කියන්නේ ගෙදරට එන්නේ නැහැ. ඔබ දැන් අයිතිල් ටවුන් එකේ කඩයක් අත. බොල්ගොඩ ප්‍රදේශයේ මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කරන අතරතුර පොලිසිය විසින් සිය යතුරුපැදිය නවත්වන ලෙස ලබා දුන් අන නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙකු වෙත හඹා ගොස් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙතනත් දැන් තමුන් නවත්තන්න මෙතුන යන්නේ නැති. අවිදිනා නම් ඔයගොල්ලෝ බලපත්‍රයක් කරා යන්න. බලපත්‍රයක් නැහැ ඔයගොල්ලන්ට. ඒකනේ කියන්නේ. බීලා ඉන්නේ. බීමත් රියදාවට. එමෙන්ම කටුනායක ප්‍රදේශයේදීද නිරෝධායන ඇඳුරු නීතිය උල්ලංඝනය කරමින් සිටි පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරනු ලැබුවා. අද දිනේත් රථවාහන පරීක්ෂා කිරීම සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පිරිස අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබුවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ මේ සඳහා යුද හමුදා විශේෂ යතුරුපැදි ඒකකයක්ද අනුයුක්ත කර තිබෙන ආකාරය දැකගත හැකි වුණා. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක ඇඳුරු නීති තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා කළුතර ප්‍රදේශ කිහිපයක සංචාරය කරනු ලැබුවා. සියලු ආරක්ෂක විධාන යොදලා තියෙනවා. විශේෂයෙන් මේ වෙලාවේ ඉල්ලීමක් කරන්නේ නීතියට එහෙම නැත්නම් අත්අඩංගුවට පත් වීමට බියෙන් නෙමෙයි. තාම වකීමකින් යුතුව තමගේ වෛරසය තවත් කෙනෙකුට ආසාදනය වීමට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන් හැරෙන පරිදි කටයුතු කරන්න. ඒකේ ප්‍රතිලාභය වෙන කාටවත් නෙමෙයි තමන්ට මේ වසංගත තත්ත්වෙන් බේරලා ඉන්න පුළුවන්. තමන්ගේ දරු පවුලේ අයට ඥාතීන්ට මේකෙන් බේරෙන්න පුළුවන්. ඒක තමන්ගේ අසල්වාසීන්ට බේරෙන්න පුළුවන්. තමන්ගේ ගම බේර ගන්න පුළුවන්. අවසානයේ පළාත වශයෙන් රටම බේර ගන්න පුළුවන්කම ලැබෙන සෑම පුද්ගලයෙකුටම අනුග්‍රහය. Power up with NIBM to make a better world. රුපියල් 286කට ඔබ නැවතත් ලයිව් ඇට් සමගින්. මෙරට වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ ඉන්දීය අර්ධද්වීපයේ ඉහළ අහසේ වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුළු වීම ඊට හේතුව බවයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ කොළඹ මහනුවර පුත්තලම වවුනියාව යාපනය ඇතුළු ප්‍රදේශවල වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම පසුගිය 27 වෙනිදා සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි. එය මේ දිනවල නුවර ආශ්‍රිත ප්‍රදේශවලට දැඩිව බලපා තිබෙනවා. එය මින් පෙර පැවති ප්‍රමාණයෙන් දෙගුණයකට වඩා අගයක් පෙන්눔 කරන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ. කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් තත්ත්වයක් සමග මේ දිනවල රථවාහනවල ගමනාගමනය අඩු මට්ටමක පවතිනවා. මේ නිසා නාගරික ප්‍රදේශවල වායු දූෂණ මට්ටමේ යම් අඩුවීමක් පෙන්눔 කර තිබියදී මෙසේ එකවර මෙරට තුළ වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අස්වාභාවික ලෙස ඉහළ යාමට හේතුව වන්නේ මේ දිනවල දෙවයින අවට පවතින සුළං ප්‍රවාහ රටාවේ සිදු ඇති වෙනස් වීම බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙන්නේ. ඉන්දීය අර්ධද්වීපයේ ඉහළ අහසේ වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල් වීම වායුගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීද පැවතිය හැකි බැවින් කුඩා ළමුන්, වැඩිහිටි පුද්ගලයන්, ගර්භණී මව්වරුන් සහ ශ්වසන රෝගවලින් පෙළෙන අයට මෙම තත්ත්වය යම් බලපෑමක් ඇති කිරීමට හැකියාවක් පවතින බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. දැන් රට වටින් අටට. රට වටින් අටට. එළඹෙන 7 සහ 8 දිනයන්හි ඓතිහාසික සෝමාවතී පුදබිමේදී පැවැත්වෙන රාජ්‍ය කටින උත්සවය වෙනුවෙන් පුරාණ චාරිත්‍රානුකූලව කටින චීවරය සැකසීම සඳහා නූල් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද සිදු කෙරුණා. එක්සත් රාජධානියේ එඩින්බර්ග් සරසවි කෞතුකාගාරයේ තැන්පත් කර තිබූ ආදිවාසී ජනතාවගේ අස්ථි තැන්පත් කිරීම සඳහා කෞතුකාගාරයක් ඉදිකිරීමට මධ්‍යම සංස්කෘතිකාර මුදලින් මුදල් බැර කර තිබෙනවා. මේ අතර 2021 වසර සඳහා මධ්‍යම සංස්කෘතිකාර මුදල් මණ්ඩලයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 3400ක මුදලක් අනුමත කිරීමට රජය තීරණය කර තිබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙරට 18 වෙනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයා වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත් කර ඇති අතර ඔහු ලබන මාස 2 වෙනිදා වැඩභාර ගැනීමට නියමිතයි. අපොස උසස් පෙළ විභාගයේ ගිණුම් කරන විෂය සඳහා මෙවර කැල්කියුලේටරයක් රැගෙන යාමට අවසර ලැබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ගිණුම් කරණයේ විෂයේදී අපි 41 පහසුකමක් ලබා දීලා තියෙනවා. සාමාන්‍ය කැල්කියුලේටරයක් පාවිච්චි කිරීමට සෙනසුරාදා දිනේ පැවැත්වෙන්නේ ගිණුම් කරණයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. වැඩසටහන් සැලසුම් කළ නොහැකි කැල්කියුලේටරයක් පාවිච්චි කරන්නටයි අපි අවසර දීලා තියෙන්නේ.
නාවික හමුදාවේ වීරයා හා ජගතා නම් නෞකා ද්විත්වය පසුගියදා නාවික සේවයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව ත්‍රිකුණාමල මුහුදු ප්‍රදේශයේ කෘත්‍රිම මත්ස්‍ය අභිජනන අඩවියක් නිර්මාණය කිරීම සඳහා මුහුදුබත් කිරීමට කටයුතු කෙරුණා. මුහුදුබත් කිරීමට පෙර නෞකා ද්විත්වයේ ප්‍රයෝජනයට ගත හැකි සියලු යාන්ත්‍රික කොටස් එම නෞකාවලින් ඉවත් කර සාගරික පරිසරයට හිතකර ලෙස සූදානම් කර තිබෙනවා. අප දැනට සමුගන්නවා. යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.